එතකොට නම් ඇහැ රූපය කියලා සැලකෙන්නේ විඥාන ස්වභාවය. නොවේද? මොකද ඇහැ නිරන්තර වෙනස් වෙනවා නම් රූපේ නිරන්තර වෙනස් වෙනවා නම් අනිත්‍ය නම් මේ නිත්‍යයක් අපිට පෙනෙන්නේ අවදිනවාගේ පෙනෙන්නේ ඇහි සකස් වෙන ප්‍රතිබිම්බයක් කරා. ඒ ප්‍රතිබිම්බය නිරන්තර ඇති නැති වෙන නිසා අපිට ඒ ශරීර ස්වභාවයක් නොපෙනෙන නිසා ආ ගණයට තියෙන හදේ හොයනල වගේ පවතින බවක් පෙනෙනවා. ඒ පවතින බවක් පෙනෙන ස්වභාවය දෙකක් කරලා මේ ඇස මේ රූපේ කියන අපි ආපහු විඥානයෙන් නෙවෙයි කොටස් කරන්නේ. එතකොට එහෙනම් මේ දෙකක් වෙන්නේ විඥානයෙන් නෙවෙයි. ලෝකේ දෙකක් වෙලා ඇසයි රූපයයි කනයි ශබ්දයයි දිවයි රසයයි කියන දෙකක් තියෙන්නේ. විඥානය හරහාම නේද? ඒකමනේ වරදලා ගන්නේ මමයි ලෝකය කියලා. නේද? ඒකමනේ ඇහැ රූපය කියලා බෙදුවා වගේම තමාට පෙනෙන දේ කියලා තමාසහ තමාට පෙනෙන දේ කියලා කොටස් කිරීලකට යන්නේ. ඔය විඥානයේ පහළට විඥාන ධාතුව දෙවි. විඥානයේ පහළම ප්‍රතිබිම්බයේ අරමයානේ අපි දැනගැනීමකටපත් වෙන්නේ හිත දැනගන්නකොට පෙරහුණාගෙන තිබුණේ අසත් රූපයක් බව නේද? අසත් තියෙන බව රූපයක් තියෙන බව. ඒ අසත් තියෙන රූපයක් තියෙනවා කියන දෘෂ්ටිය අනිත්‍ය විරුද්ධකට. නෙවෙයිද නැවත වෙන්නේ. ඒ නැවතීම වෙන්නේ වෙන දෘෂ්ටිය අරබයාමේද දෙවෙනුම මමයි ලෝකේ කරගන්නේ. මම සහ මට තියෙන දේ. නැත්නම් තමා සහ තමා ඉදිරියේ තියෙන දේ. මේක වැදගත්. අනිත් අපි ආවේ ඇස සතර මහා ධාතු බව, රූපේ සතර මහා ධාතු බව. එවැනිද සතර මහා ධාතු වල ස්වභාවය තුල එතන ඇතීමක් තියෙනවා සතර මහා ධාතු යනු යමෙක් නෙවෙයි, දේවල් නෙවෙයි, ගෙවල් නෙවෙයි, ගස්කොළන් නෙවෙයි. ඒවා බටරි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ එකතුනේ මිශ්‍රණය. ඒවා නිරන්තරව ඇතලැසි දෙකෙන් තොරව වෙනස් වෙනවා. පැහැදිලිද? එතකොට දැන් විඥානයේ කිව්වේ ඇසයි වර්තමානයි මෙලිමඩ ගන්නේ. ප්‍රතිබිම්බ අවස්ථාවේ ප්‍රතිබිම්බයකට ප්‍රතිබිම්බයේ අරබයන් විඥානයේ පහළ වෙන්නේ. පැහැදිලිද? නමුත් විඥානයේ පහළ වෙනකොට ප්‍රතිබිම්බ කතාවක් නෙවෙයි අපට සිහි කරලා දෙන්නේ අසත් තියෙන රූපය ඒක කොහෙන්ද වෙන්නේ? පෙරදීසු. ඒක තමයි කියන්නේ අවිද්‍යාව කියන්නේ. පෙර භාවිතා වෙච්ච විදිය. පෙර තියෙන හැකට තියෙන රූප මුල වෙන මතයක් තමයි අපි මනසේ ඇසුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක කියන්නේ අවිද්‍යාව. ඒ වගේම කර්ම. ඒව භාවිතාවි එහෙම නැත්නම් පහළ වෙන සකස් වෙච්ච ගතිය කර්ම. අවිද්‍යාව කර්ම තණ්හා ඒ මතයට කැමැති. ඒ වගේ කැමැත්තත් ඔකට දායක වෙනවනේ. ඒ මතේ පිළිගන්නේ. අස වෙනයි රූපේ වෙනයි නේද? කියලා නිත්‍ය හැක් තියෙනවා නිත්‍ය රූප තියෙනවා කියලා දෘෂ්ටි සහගතව අනිත්‍ය වෙන සතරම ධාතුන්ගේ ස්වභාවය නොසලකා හැරලා ඉගෙන අවබෝධයක් නැති කෙනෙක් නිත්‍ය ස්වરૂපයක් මනසේ භාවිතා වුණා. නැත භාවිතා වෙච්ච විදිහට අවිද්‍යාව සහගත ඇසුරු වෙච්ච විදිහට අයෝනිසෝ පැත්තෙන් මෙනෙහි වෙනවා. අයෝනිසෝ මනසකාරය කියනවා නේද? මෙනෙහි වෙනවා. දැන් එතකොට අපි මෙතන ඉඳන් දුක නැති කරගන්න හිතුවට හරියන්නේ. මොකක්ද ඒක තියෙන්නේ? අසත් තියෙනවා රූපක් තියෙනවා කියලා දෘෂ්ටියක පිළිදෙනවා දුක් නැති කරගන්න හදනවා. දුකෙන් මිදෙන්න හදනවා. නමුත් නිදානේ තියෙන්නේ මොකද? අවිද්‍යාව. දුක් නැති කරගන්න නම් දුකට මූල ධර්මයේ අවලංගු වෙන්න ඕනේ. දුක් ඇති කරවන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව තුෂ්ණ කියන දෙකම දායක වෙනවා දෙන්න. ඇති හැටි දන්නේ නැතික මේ සලායතන සූත්‍රේ වඩා ලේකනේ. ඇත පිළිබඳ
යථාභූත ඥානය නැත්තම් රූපේ පිළිබඳ යථාභූත ඥානය තොර යථාභූත ඥානය කියනකොට ඉගෙනගත්ත මොකද දැකලා තියෙන්නේ යථාභූත ඥානය කියනකොට භාගතුනාගේ දේශනාවල තියෙන්නේ මහන්නේ අර අනිත්‍ය එකක් රූපය අනිත්‍ය බව. ඒකට දැන් අනිත්‍ය හේතුන්ගෙන් සකස් වෙන ඵලයට පවණක් පවතින්න බෑ. අනිත්‍ය හේතුන්ගෙන් සකස් වෙන ඵලයකට පවතින්න බෑ. කන අනිත්‍ය, සෝත ඉන්ද්‍රිය සෝතප්පසාදේ අනිත්‍ය දෙයක්, ශබ්දේ අනිත්‍ය දෙයක්. සෝතප්පසාදේ ශබ්දයයි එක්කෙන විට එතන කරන සෝත ශබ්දය දැනගන්න හිත. ඒ ශබ්දය දැනගන්න හිත අර වගේම හේතු සමග පහළ වී නැති එකක්. ඒ වගේ මේ ශබ්දය දැනගත්ත විඥානය යමෙක් දැනගත්තා නුවණියේ. දැන් අපි පුරුද්ද මොකද්ද? ඒ ශබ්දය ඇහුනේ මට. ඒ බාධක අංශදාලේ ඒ ශබ්දය හරගත්තේ කන ශබ්දයක් එකට මොනෙහින් සිතන හට ගන්නවා සෝත විඥානය. එතකොට මේ සෝත විඥානයයි මේ ශබ්දය දැනගත්තේ. එහෙමද? සෝත විඥානය දැනගත්තේ. ඒ සෝත විඥානය දැනගනකොට සංඥා ස්කන්ධය හඳුන්වා දෙනවා. වේදනා ස්කන්ධය කරන විදිහින් පහළ වෙනවා. සංකාරය සකස් කරලා දෙනවා. එහෙමද? එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම ඒ සකස් වෙනවා. පංච උපාදානස්කන්ධ. දැන් ඒ සකස් වෙන සෝත විඥානය ඒවා ධාන විඥානයක් ඒවා සමාන වෙන්නේ ඇයි? ඒ සමාන වෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධය බුදුහාමුදුරුවෝ අනාත්ම වශයෙන් බලන්න කියන්නේ. පංච උපාදානස්කන්ධය අනාත්ම වශයෙන් බලන්න. යමෙකුගේ නොවන බව. යමෙක් නොවන බව යමෙකුගේ ඉතින් කාටද හිතෙන්නේ කාටද ඇහෙන්නේ? කෙනෙකුට ඇහෙනවද හේතුන්ගෙන් සකස් වෙනවද? ඇහෙන බව, පෙනෙන බව, දැනෙන බව. අනික හිතෙන බව. හේතුන්ගෙන් සකස් වෙන්නේ. දැන් හේතුන්ගෙන් සකස් වෙනා මේ දැනගැනීමක් ඇහෙන බව, පෙනෙන බව, හිතෙන බව එනවා කියලා පහළ වෙනවා කියලා පෙනෙනකොට අර මම කියන සෝහණේ කෘත්‍යයක් විතර නෑ. ඒකයි සක්කායදිට්ඨිය අතහැරීමයි කියන්නේ. ඒ කෘත්‍ය සිදු වෙන සිද්ධියම භාගතුන් වහන්සේ අපිට ඉදිරිපත් කළා. ඇහැයි වතුරතහනේ ප්‍රති චක්කු විඥානයට ගන්න. කනයි ශබ්දයේ ප්‍රති සෝත විඥානයට. උදේන පටිච්ච විඥාන. ස්ථානිකරණය විඥානයක් පහළ වෙනනේ. හේතු සකස් වෙනවා. හේතු සකස් වෙන්නේ පැහැදිලිද මේක? ඒකට ඇසේ යථාභූතය, රූපේ යථාභූතය අපි දෙන්නේ පිළිවෙලකට මේ අසයි වතරධානයි ප්‍රත්‍යයෙන් අසයි රූපයයි කනයි ශබ්දයයි ආදී මේවා ප්‍රත්‍ය වෙනකොට හේතු නිදනකොට පහළ වෙන විඥානය දැනගැනීම අර හේතු නිදුණු බවක් දන්නේ නැත්නම් මේ දැනගැනීමට අපි හිතන්නේ මොකක්ද? මට ඇහෙනවා, මට පෙනෙනවා, මට හිතෙනවා. නේද? එතකොට අපි පෙර ආශ්‍රයයන්ව ආයෙත් පුදු දුන්නා. නේද? අනිත්‍ය නිරෝධයක් උනේ නැහැ. හේතු නිරෝධය බව හේතු නිරෝධ බව දකිනකොට හේතු නිරෝධයෙන් හේතු ප්‍රත්‍යයෙන් මේ ඵලය හටගන්නේ කියලා දකිනකොට හේතු නිසා මේ ඵලය හටගන්නේ කියලා දකිනකොට හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙන්නේ. එතකොට අපිට මේ පංච විඥානය හේතුන්ගෙන් සකස් වෙලා නිරුද්ධ වෙන බව හැදීම තුළ මනෝ විඥානය හිතෙන පැත්ත හිතෙන්නේ කාටද? එතන ගන්නන්නේ මනසට ධම්ම. එතන සිද්ධියක් තියෙනවා මොකක්ද? අපිට පෙර හඳුනාගත්තා වූ පෙර අසුරු කළා වූ දෙයක් නැවත හම්බ වෙනවා. නැවත මතක් වෙන්න අපිට
පෙර ඇසුරු කළ දෙයක් දෙසරයක් ආය හම්බ වෙනවා. ඒකට අපි උදාහරණයක් කියලා මතකද? වෙනස් දහ වෙනස් වෙනවා නම්, අවුව වෙනස් වෙනවා නම්, පොළොව වෙනස් වෙනවා නම් ඒ වැඩේ හේනවලට පැවැත්මක් නැහැ. හැවෝ වෙනකොට ඒ ගහේ හේනවල කොහාටද ගියේ? මේ පොළොවේ පතිත වූ හේනවල කොහාටද ගියද? නැහැ. විරුද්ධ වුණා. ඒ වගේ වේද පෙර ඇහුණු දේ. පෙර දැකපු දේ, දැකපු ස්වභාවය, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ ආදී විඤ්ඤාණ ස්පර්ශ ආදී කවදාවත් නැවත හම්බ වෙනවද? එහෙනම් මේ මතක් වෙනවා කියන එකට අගයක් දෙන්න ඉතුරුද? මතක් වෙන දේවල් වලට පෙර මතක් පෙර සිද්ධ වෙච්ච එකක් මතක් වුණා කියන පුළුවන්ද? පෙරදී විරුද්ධයි. පෙරදී විරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙච්ච එකක් නැවත මෙනෙහි වෙනවා කියලා කිව්වද? මෙනෙහි නොවෙනවා නෙවෙයි. මෙනෙහි වෙනවා. දැන් මොකද සෝමනද මේ ආවේ ඊළඟට එන්න අද ආරම්භයේ අධ්‍යක්ෂක හේතුවක් වෙනවා. පෙර මතකයේ නේද? අනිත් දැනුම ඒක නෙවෙයි. පෙර මතකයට ජීවත් වෙන්න ඕනේ. ඒ හේතුවක් බලවත් ආය හම්බෙනවා. අර වෙනදල කියතියක් නෑ. ඒ වගේ මතකයේ කියන වචනයක් බුදු දේශනාවේ නැත්තේ ඒකයි. බුදුරජාණන් වහන්සේ මතකයේ කියලා තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. අද මතකයේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඒකම කියලා ගන්නවා. ඒකම දෙවිද ඊයේ හිටියේ මම අද ඉන්නේ. ඉස්කෝලේ ගියේ මම දැන් මේ ඉන්නේ. ඒක සත්‍යද? ඒක සාධාරණ දෙයක් කියලා හිතක් තියෙනවද? පෙර හේතු පෙර ඵල නිරුද්ධ. පෙර හේතු පෙර ඵල නිරුද්ධ අතීත ඒ අතීත ස්කන්ධ වලින් කිසිවක් වර්තමාන ස්කන්ධ වලට එන්නේ නැහැ. අතීත ස්කන්ධ නිරුද්ධයි. අතීතයේ කිසිවක් වර්තමානයට එන්නේ ඉතුරු නැහැ. ඒ නිසා පෙර දෙයක් මතක් වුණා කියන එක ධර්මක සත්‍ය නැහැ. එතකොට ආ පෙර දෙයක් මතක් වුණා කියන තැන පෙර නමයි කියලා හිතෙනවා. පෙරේ සිද්ධියයි කියලා හිතෙනවා. එතකොට ඒකත් ආහාරවල ඔක්කොම තියෙනවා. ඒකේ කෙලස් කියන්නේ. අවිද්‍යාවෙන් මේ කෙලස් වලට ඉන්නේ. එතකොට මේක දෙවිච්ච කෙනෙකුට පෙර මට මෙහිම ආරය කළා කියන එක පවත්තන් ඉඩක් නැහැ. පෙර ආවලා දැන්නයි කියලා මෙනෙහි කරලා ද්වේෂ උපදන්න ඉඩක් නැහැ. වේසනාවි දබුත් නැහැ. ඒ මොකද අතීත ස්කන්ධ අතීතයේ නිරුද්ධ වූ නිසා. වර්තමාන ස්කන්ධ හටගන්නේ වර්තමාන හේතුන්ගෙන්. මේ මොහොතේ සකස් වෙන හැකට මේ මොහොතේ සකස් වෙන වර්තමාන ප්‍රත්‍යයෙන් මේ මොහොතේ විඥානය සකස් වෙනවා. එතකොට දැන් විඥාන ධාතුව පාලනකොට ඒ විඥානය අපිට තියෙන ඇහැ රූපය කියන කොටස් තිබිලා. එතකොට ඒ තුන් දෙනාගේ එකතුවට කියනවා ස්පර්ශය. දැන් එතකොට මේ ස්පර්ශය මේ වෙලාවේ හේතුන්ගෙන් සකස් වෙච්ච ස්පර්ශය මොන බව පැහැදිලි වුණොත් වර්තමානයේ සකස් වෙච්ච ස්පර්ශයක් බව පැහැදිලි වුණොත් ඒ ස්පර්ශයට ඒ හේතුන්ගෙන් සකස් වෙච්ච ස්පර්ශයේ ඇත්තක් තියෙනවා. ඇත්තක් තියෙනවා. හරි නිත්‍ය වූ දැන් එතන ස්පර්ශ වෙන තැන ඇහැක් පිළිගන්න වෙලා තියෙනවා රූපයක් ඇතේ කියලා පිළිගන්න වෙලා තියෙනවා නේද? ඇහැ රූපයයි විඥානයේ තුන් දෙනාම දැන් එකතු නිත්‍ය වූ ඇතක් පිළිගන්න තියෙනවා නිත්‍ය වූ රූපයක් පිළිගන්න වෙලා තියෙනවා නිත්‍ය වූ විඥානයක් පිළිගන්න වෙලා තියෙනවා ස්පර්ශයක් වෙනකොට ස්පර්ශය කියන තැන හේතු වලට පැවැත්ම නැති විට ස්පර්ශයට පවතින ස්පර්ශ නිරෝධයක් විදිහට
ස්පර්ශ හේතු විතරස්වන ස්තිනානති පස්සෝ කියන්නේ ධර්මතාවයේ දැකීම තුළම පස්සයට තනක් දෙන්න බෑ. පස්සට අධ්‍යයන කරනාගමක් සැදැසු උපදින්න බෑ. හැබැයි නිරන්තරව ස්පර්ශයේ පීඩා වෙනවා. මේ මාස. ඒකට කොහොමද? දේශනාවේ තියෙන වාදිත ආදරව හමගහපු එළදෙනක් වගේ කියනවා. යා එළියේ හිටියක් නැසු කරනවා. වතුරට වැස්සොත් මානු කරනවා. කොයි හිටිය අර හම ගැලවිච්ච හමගහපු එළදෙනට අර තියෙනවා. අනු පීඩා වෙනවා. උපමාකලේ උදාහරණ ස්පර්ශයේ ස්පර්ශයේ නිරන්තරව මේ ආයතන හයේ ස්පර්ශයට මේ මාස කොට වෙලා නැද්ද? නිරන්තරව. එකක් නැත්තම් එකක් නේද? අනුතුරු හේතු ප්‍රත්‍යයෙන් මේ ආයතන ස්පර්ශයක් නේද මේ පහළදී. මේක නේද දුක. ඒක තරක දේශනාවේ තියෙන දුක මේ දුක විස්තර වෙන තැන මේ ස්පර්ශයේ දුකයි. ස්පර්ශයේ දුක කියලා දාලා තියෙනවා. සූත්‍රයක මතකයි. මොකද ස්පර්ශයෙන් නිරන්තරව පීඩා විඳිනවා. ස්පර්ශය පිළිගන්නේ නිසා. ස්පර්ශයේ යමෙක් කෙනෙක් දෙයක් තමම අනුන් කියන්නේ පිළිගන්නේ නැහැ. නේද? ඒ යමෙක් කෙනෙක් දෙයක් තමම අනුන් කියලා පිළිගන්නේ වෙන්නේ පෙර තමන් අනුන් යමෙක් දෙයක් කියලා පිළිගත්තා වූ හේතුක ඵලයක් නේද? පෙරේ පිළිගත්ත නිසා නේද? ඒ නිසා නිතරම ස්පර්ශයට අගයක් කියන්නේ. හේතු තුනක එකතුවක් නේ තින්න සංගත පස්සෝ කියන්නේ. ඇයි මනසටහනයි විඥානය. ඇයි රූපයෙන් සංසක් විඥානයට ගත්ත මේ තුන් දෙනාද එකතුවෙන් ස්පර්ශයට ගත්තා. දැන් එතකොට මේ ස්පර්ශය කියන එකට අපි දීලා තියෙන්නේ මොන විදියටද? ස්පර්ශය කියන්නේ මොකද එතන තියෙන විශේෂත්වය? මේ හේතු වල තියනවද ඇහිවත් රූපේවත් විඥානය කියන මේ හේතු තුනේ තියනවද අපි දැන් මේ ආරාමයේ ඉන්නේ කියන එක. අපි දැන් මේ ආරාමයේ වාඩිලා ඉන්නවා. දැන් මේ අපි ආරාමයේ වාඩිලා ඉන්නවා කියන මතය අදහස අර්ථය ඔය හේතු තුනේ එකතු වෙන්න සකස් වෙන්නේ. ඇහැ වෙනම සාධකයක් සතර මහා ධාතුන් සකස් රූප වෙනම සාධකයක් මේ දෙක ප්‍රත්‍ය කරගන්න විඥානයේ බැලදී දැන් ඒක බලන්න ඔය හේතු තුන එකතු වෙලා අපිව රවට්ටන්නේ නැද්ද? හේතු තුන එකතු වෙලා අපිව රවට්ටන්නේ නැද්ද? මේ ස්පර්ශය කියන්නේ මොකක්ද යථාර්ථය? ඇස පිළිබඳ යථාභූතය, රූපේ පිළිබඳ යථාභූතය, විඥාන පිළිබඳ යථාභූතය නොදක්නා විට ඔය හේතු තුන එකතු වෙලා අපි දැන් මේ ආරාමයේ ඉන්නවා කියන මතයට කොටු කරන්නේ නැද්ද? කොටු කරනවා. නමුත් අර හේතු තුන නිරර්ථන වලින් දකින්නකොට ඇසෙහි යථාභූතය අනිත්‍ය ධාතු අතර, රූපේ යථාභූතය අනිත්‍ය වෙන සතරම ධාතු. එනේද? මේ හේතුන්ගේ සකස් කරන විඥානය අර ප්‍රතිබිම්බයේදී යථා ස්වરૂපය. ප්‍රතිබිම්බයේ යථා ධර්මයක් නෙවෙයි, දෙයක් නෙවෙයි, දෙයක් නෙවෙයි. හේතු එකතු වෙනවා කියන ඉදිරිපත් කරේ. එතකොට දැන් මේ විඥානයේ දෙපැත්තෙන් අසත් තියෙනවා, රූපයක් තියෙනවා කියන මතයක්. ඔය මත තුනේ ස්පර්ශ වෙන්නේ. ඔය මත තුනේ එක මතයක් වෙන්නේ. එකක් වෙන්නේ. එතකොට මේ ස්පර්ශය අපි මේ ආරාමයේ ඉන්නවා කියන මතයකට අපි ගෙනින්න දායක වුණා පෙර අපි අසුරු කරන විදිහ. පෙර අසුරු කළේ මෙතන මේ ආරාමයක් තියෙනවා. නේද? මම ඒකට ඇවිල්ලා බලනවා. කියන අර ඒකලා දෙකේ අර බලලා වතුර දෙලෙනකොට බාලකෙ ඉන්නේ මම ඉන්න පෙර ආතුවත් මේ බාල විතර ඉන්නේ. වතුර දෙලෙනකොට බාලට හිතෙන්නේ මම ඉන්න පෙර ආතුවත් මේ බාල මේක ඉන්නේ. එතන ඉවත් වෙලා යාමක් බලට හිතෙන්න පුළුවන්
ආයතනයක්ම යනවා නෑ බලන්න. එතකොට දැන් අපිට එතකොට හම්බුනේ පෙර හිතපු දෙයක්. පෙර තිබිච්ච දෙයක් හම්බුනා වගේ එකක් නෙවෙයි දැන් මෙතන තියෙන්නේ. නමුත් දේශනාව හිතේ පෙන්නන්නේ වර්තමාන හේතුන්ගෙන් සකස් වෙන එක. මේ හැද පෙනෙන ස්වභාවය. මේ ස්පර්ශය. පෙර නොතිබීම හදන්නේ. නිරුද්ධ වෙන එක. පෙර තිබිච්ච දෙයක් හම්බෙනවා කියන එක අයෝනිසෝමනසිකාරය. එන්නේ ඇහැ වර්තමාන හේතුන්ගෙන් සකස් වෙන්නේ රූපේ වර්තමාන හේතුන්ගෙන් සකස් වෙන්නේ. පෙර තිබුණ ඇහැකට මේ හම්බෙනවා නෙවෙයි. දැන් ආස්වාසාදී ප්‍රත්‍යයෙන් මේ මොහොතේ ඇති වෙන ඇහි චක්කු ප්‍රසාදයට මේ හම්බවන්නේ. මේ මොහොතේ ආලෝකය. මේ මොහොතේ වරදතාව. එහෙනම් මේ මොහොතේ හේතුන්ගේ සත්‍යයක් සකස් වෙන්නේ. දැන් මේ පිටපස්සේ කන්නාඩියක් තිබ්බොත් කන්නාඩියේ තියෙන අතීතයත් වර්තමානයත්. දැන් මම පිටපස්සේ කන්නාඩියක් තිබ්බොත් කැඩගත ඒ කැඩගත පිළිඹුවන්නේ මේ මොහොතේ හේතුන්ගේ ඵලය. ඒක අතීතයක් නෙමෙයි. එහෙනම් අපි ඇහැට තෝම වෙන්නේ. මේ ඇහැට චක්කු ප්‍රසාදයේ අර්ථ දෙමින්නේ වෙනසක් තියෙන බෑ. එහෙනම් මේ මොහොතේ ඇහැට මේ මොහොතේ වර්තමානයේ මේ මොහොතේ දක්විනාය පහළ වෙන්නේ. හේතුව සකස් වෙනවා. මේ මොහොතේ සකස් වෙච්ච එක. අපි දැන් විතර කියන්නේ තේක කිල්ලම කරේට දීලා තේක හදාගන්නේ නැහැ. හදාගන්න එක වලට තියෙන්නේ නේද? ඒ වෙලාවට තමයි සකස් කරලා ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ තේක කියන එක තුඩ දැන් අපිට සීනි දකින්නත් නැහැ, තේකම දකින්නත් නැහැ, මොනතර විශේෂයක් වෙනම දකින්නත් නැහැ. ඒක සකස් වෙච්ච එක. එහෙනම් අපිට මේ පිළිෙන්නේ සකස් වෙච්ච එකක් නෙවෙයි. අපිට මේ පිළිෙන්නේ අර තේක වගේ හේතු තුන එකතුගේ සකස් වෙච්ච එකක් නෙවෙයි. මේක සැකයක් තියෙනවා. මේ ස්පර්ශය. අකටමනාගේ මොකද දෙන්නේ අර දොරකළු තුන දොර ලෑලි තුන දොරක් කියලා කියනවා. ලෑලි තුන නෙවෙයි. එහෙනම් ලෑලි තුන අමතක වෙලා දොරක් නෙවෙයි. පරි අපිට මේක සැලෙන් දෙයක් කියලා නැත්නම් මේ ඉන්නේ ආරාමයේ. අපි මේ ඉන්නේ ආරාමයේ කියන එක වර්තමාන හේතුන්ගේ සකස් වෙච්ච එකක් කියලා දැක්කොත්. හරිද? අනිත්‍ය නැහැකට අනිත්‍ය සතරමා ධාතුවේ හේතුව ප්‍රත්‍ය විඥානයකට දැන් ඔය හේතු තුනේ එකතුව ස්පර්ශය. එතකොට මේ හේතු තුනේ එකතුව ස්පර්ශය කියන එකට ස්පර්ශයෙන් දෙන්න පුළුවන්ද? ස්පර්ශ හේතු තුනේ එකතුල ඇදිච්ච එකක් නිසා. සකස් වෙලා ඇදිච්ච එකක් නිසා. ඒකට දෙන්න පුළුවන්ද සකස් රූපයක්? ආන්නේකයි. ඔතනින් පැන්නොත් පස්සපච්ච වේදනාවට යනවා. විදීවලට යනවා. නේ? ස්පර්ශය දෙයක් නෙවෙයි. ස්පර්ශය කෙලෙක් වුණා. ස්පර්ශය තමන් වුණා. අනුන් වුණා. මේක පැහැදිලිද? මේක පැහැදිලිද? ස්පර්ශය තමයි දති යුතුයි. ඇහැ කොහෙවත් තියෙන දෙයක්, රූපේ කොහෙවත් තියෙන දෙයක්, මේ දෙක මිශ්‍රිත මුල ගැහෙනකොට විඥානම දැනගැනීමකට දැනගත්තේ ආයෙත් බලනකොට දැනගැනීම තුළ සැකේලා තියෙනවා, ඇහැක් තියෙනවා, රූපයක් තියෙනවා කියන මතය. නේද? නමුත් මේ විඥානයේ සකස් වෙන දායකතුනේ අනිත්‍ය වෙන ඇහැක් සහ අනිත්‍ය වෙන මතසහන. ඒක නිරන්තර කරන එක. නිත්‍ය ඇහැක් නැත, නිත්‍ය රූපයක් නැත. එයාගේ විඥානයට නිත්‍ය බවක් දෙන්න බෑ. ඒ විඥානේ හේතුනේ ප්‍රකාශ වෙච්ච එක දෙයක් නිසා විඥානේ ආත්ම ස්වરૂපයක් ගන්නවත් බෑ. විඥානේ මම කරගන්න බෑ. මොකද ඒ විඥානේ හේතුනේ ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා මට පෙනෙන දෙයක් මට ඇහෙන දෙයක් කොට ගන්නත් බෑ. මම පුතගෙන පවතින විදියක් නෑ. ඒ හිතේ විඥානේ හේතු නිසා ප්‍රකාශ වෙච්ච එකක් නිසා. ඒ දැනගැනීම. හේතුන්ගේ සකස් වෙච්ච මේ දැනගැනීම හේතුන්ට බාර දුන්නොත් මට නිදහස් වෙන්න බෑ. ඒක මම නිදහස් වෙන වචනේ වැරදි. මම කියන මතය නිදහස් වුණා. හේතුන්ට බාර දෙන්නේ කෙනෙක් ස්වභාවය.
ඒ ඇහෙන ස්වභාවය හේතුන්ද බාර දෙන්නේ. ඒ හිතන ස්වභාවය හේතුන්ද බාර දෙන්නේ. හේතුන්ද ඒක සැබෑ ඇති. එන හිතන්නාවල් වෙලා එතන. දකින්නාවල් වෙලා එතන. දැකීමක් පමණයි ඇසීමක් පමණයි වෙනවා. හේතුන්ද බාර දෙන්නේ ඵලය. ඒකට ඉගෙන ගන්න ඕනේ හේතු මොනවද? ඇත හේතුව, රූපේ හේතුව, ඒ අසානාත්මකය, ආස්වාස ආහාර ප්‍රත්‍යයට ගන්න එක. ඇස යමෙක් නෙවෙයි යමෙකුගේ නෙවෙයි. ඇස සතර මහා ධාතුවට අයිති එක. දෙමෝපිය ප්‍රත්‍යයෙන් හටගත්ත ස්වභාවයක් එකයි. එහි පිළිද දෙයක් නෙවෙයි. නේද? ලෝකෙම කියලා දකින්නකො. මේ සමාන කියන අතකට අතහැරින්න ලෝකෙම කියලා දකින්න. ලෝකෙම හේතුන්ගේ හටගම ධර්මතාවයක් කියලා දකින්න. අස ලෝකෙටයි තියක. රූපේ ලෝකෙටයි තියක කියලා දකින්න. එනම් විඥාන ධාතුව ලෝකෙටයි තියක. එනම් කෙනෙකුට පෙන්නනවා නෙවෙයි. විඥානය පහළ වෙනවා. දැනගැනීම පහළ වෙනවා. ශබ්ද ඇහෙනවා. නේද? හේතුන්ගේ සකස් වෙන ඵලයක් ලෝකෙටයි තියක කියන්නේ. වැරදුනොත් මුහුණු කරලා තියෙන්නේ මට ඇහෙනවා. පුහුණු කරලා තියෙන්නේ මට හිතෙනවා. පුහුණු කරලා තියෙන්නේ මනෝවල දකින්නවා. ඒ පුහුණු කරලා තියෙන අවිද්‍යාව සහගත කර්ම ශක්තිය හේතුව අයලසු වර්තකාරී ඉදිරිපත් වෙන්නේ ඇයි? මෙතන හේතු ගැන අධ්‍යයනයක් කරගෙන නැහැ. හේතුන්ගේ සකස් වෙන ඵලයක් කියලා කියන එක හෙලි කරගෙන නැහැ. වඩලා නැහැ. නුවණින් මෙනෙහි කරලා නැහැ. ඉතින් ඉඳ දෙන්න ඕනේ. එතෙන්ද වැඩේට ඉලා ඉන්න ඕනේ. ඒකයි වීර්යයක් ඕනේ ඒක. දැන් මොකද අපිට අරගාගේ පාල ගන්න එක හරි ලේසි. නේද? පොරු කරලා තියෙන රටාවට හිතන ඉන්නේ නේ. මේක සාමාන්‍යයෙන්ම අනිත් පැත්තට නෑ. කවුරුන් ගන්නේ ඉගෙන ගන්න ඕන. ඒකේ ජීවත් නැත්නම් මේක හෙලියොනොත් අපිට හදාකමාර වේස දෙවිවලින් විසඳ කරන්නේ තථාගතයන් වහන්සේ විතර වදාන්නේ. බාරණෝගෙන ඉන්න පුළුවන්කම. මේ ස්පර්ශයට නොරවැටි ඉන්න පුළුවන්කම. ස්පර්ශයේ දෙයක් වුණාම අපිට ඒකට තරහ යන්නේ. ස්පර්ශයේ හේතුගේ සකස් වෙච්ච එකක් කියලා දකිනවා නම් අපිට ඒක පවත්තන්න වෙන්නේ. ඒකේ පීඩා විඳින්න වෙන්නේ. එවනේ වේදනාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඒකට වේදනාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා කියනකොට අසවච වේදනාව. ස්පර්ශයට වටිනාකමක් ලැබුණාම තමයි විදීමක් ඇති වෙන්නේ. ස්පර්ශය මමයි මගේ දරුවයි වුණාම තමයි විතර විදීමක් තියෙන්නේ. ස්පර්ශය මමයි මගේ ගෙදරයි වුණාම තමයි විදීමක් තියෙන්නේ. නමුත් මේ මමයි මගේ ගෙදරයි කියන අර්ථය අදහස යමක්ද හේතු වෙනකට විචාරත්. මම වෙනම පැත්තක ගෙදර වෙනම පැත්තකද නෑ. ඇහත් එක්කමයි විඥානය පහළ වෙන්නේ ගෙදර කියලා. ඒකෝ මනසත් එක්කයි මගේ ගෙදර කියලා හිතෙන්නේ. නේද? ඒකෝ ඇහත් ප්‍රත්‍යයෙන්මයි මගේ ගෙදර කියලා හිතෙන්නේ. ගෙදර ඒ ඇසට ඉදිරිපත් වෙන විතරයි මගේ ගෙදර. එහෙම නැත්නම් මේ ඉදිරිපත් වෙච්ච හේතුව විරුද්ධ වුණ බව දැකගෙන නිසා මනින් ඉදිරියට පිළිවෙතයි ආයෙත් මගේ ගෙදර කියලා දෙන්නේ. ඒක ස්පර්ශය. හේතු තුන දෙක තුන. නොවේද මමයි මගේ දරුවෝ කොහොමද ඇතුළත්. අද ඉතින් ගැඹුරුයි ඒ ගැඹුරු. මේක වඩලා තියෙන අනිත් පැත්ත. ඒ නිසා ඒක කාමාවසද වවාසද දිත්‍යාස වගේ හැඩපාරක් නේද? ඕකවලි කාමෝක බවෝක හැඩපාර වගේ හිතට වෙන්නේ ඒ පැත්ත. ඉතින් ඒකට පංච නීවරණ ධර්මයකට කරගෙන සමාධිමත් මේක බලන්න ඕනේ. ඒකට අපිට මොකද ආධින වේගනත් වැටෙන්න ඕනේ. ඒ හතර ආධින සහිතයි කියලා මෙනෙහි කිරීමට යෙදෙන
සසර කියන්නේ ආධිනව සාහිත දෙයක්, සසර කියන්නේ අතහැර යුතු දෙයක්, සසර ඉන්න තාක් මේ සසරේ වලින් නිදහස් වෙලා නැහැ නේද? සතර ආකාරයෙන් මිදෙලා නැහැ. මේ වගේම කුසගින්නෙන් මිදෙලා නැහැ. මහලු භවයෙන් මිදෙලා නැහැ. ඒ නිසා මේ කවදාහරි මිදිය යුතුමයි. මේකේ නිදහස් විය යුතුමයි කියන අපිට තියෙනවම ඇති වුණාවක්. ඒක අර නිවන් යටපත් වෙනවා. ඒ අවශ්‍යතාවය මත. දැන් නිවන් වලට ඉඩක් ඉන්නේ මේක ප්‍රබලණය. එන්නේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ප්‍රබලණය. මේක අත්හල යුතු දෙයක් කියන එක ප්‍රබලණය. ඔය උත්පල වෙච්ච රෝගියෝ දකින්නකොට අංශභාග රෝගියෝ දකින්නකොට පීඩා ඔය වගේ හදිස් මේ මානසික පීඩා කොච්චර ප්‍රබලද? මේ පීඩාවක් මට ලැබුණා. තමන්ට ඉදින්න ඕන නේද? ඉතින් මේවා ගැන හිතලා ටිකක් අර සසර පිළිබඳ ආදීනමය ගිය ඇති වෙනකොට අර කාමච්ඡන්දාදී නිවාරණ දෙවෙනිනවා. ඔතේ ඒවට ඉඩක් තියෙන්නේ ආදීනමය වෙලඳතිකම. ආදීනමය ඥානය. නිසා ආදීනමය ඥානයෙන් ඒක වැඩෙන්න ඕනේ අර නිවන යටපත් කරගන්න. සතර අතහැරිය යුතු දෙයක්, සතර කවදාවත් සෑහෙන්නපත් වෙන්න බැරි දෙයක්. ඒ නේද? ප්‍රේත ලෝක ආදී තිරසං ආදී අපාගත වෙච්ච සත්තුන් කවදාවත් ආයේ තියෙන්නේ මිදෙන්නේ නැහැ. ඕන කවදාවත් මේ කල්යාණ මිත්‍ර ඇසුරට ලං වෙන්නේ නැහැ. මේ ලං වෙච්ච එක ඔක්කොම පිළිචපිටිය අපි ඒ ගොඩනේ ගන්න ඕනේ. ඒක අපි හිතන්න ඕනේ. අන්නේ විතරට අර ඉඩක් වෙනවා නේද? අර ස්පර්ශයෙන් මොරවටේ. ස්පර්ශයක් නොවේද මේ අල්ලගෙන ඉන්නේ වගේ නේද? විඥානයේ ගෘහයේ රූපේ කියලා දේශනා කියනවා. විඥානයේ වාසයක ගෘහය මොකක්ද? රූපේ. ඇයි කියන්නේ? රූපේ පිළිගන්නවා නම් තමයි විඥානයට ප්‍රයත්නක් තියෙන්නේ. සතර මහා ධාතු රූපයේ නිරන්තරව අනිත්‍ය බව දකිනවා නම් සතර මහා ධාතුගේ පිළිගන්න බැහැ. සතර මහා ධාතුන්ගේ රූපේ සතියේ කය ඇතුළු අලට ඇතුළු සියල්ලනේ. ඒ සතර මහා ධාතු නිරන්තරව ගලන බව අනිත්‍ය බව පැහැදිලි වෙන්න විඥාණයට පිහිටන වස්තුවක් නේ. විඥානයේ ගෘහය තමයි රූපය. විඥානයේ විතර. වේදනා සංඥා ආසන ස්කන්ධ තමයි ඇතුළත. නමුත් රූපේ පැහැදිලිකොට අනිත් ස්කන්ධ ගැටෙනවා. හරිද? විඥානයේ ගෘහය තමයි මේ දලන අනිත්‍යයට සතර මහා ධාතුව පිළිබඳ යථාභූත ඥානය නැතිකම. මේ යථාභූත ඥානයෙන් අපිට මොකක්ද ඉදිරිපත් කරන වෙන දහම? මේ ලෝකයේ තුල විඥානයේ ගෘහයක් නැති වෙන්න ඕනේ. මගේ ධර්මවා මගේ විතර මගේ දේවල් මගේ දීපල ආදී වශයෙන් වෙන සංකල්ප වලට ගෘහය මොකක්ද? සතර මහා ධාතු රූපේ නිත්‍ය ලෙස පිළිගැනීම. සතර මහා ධාතු නිරන්තරව ගලනවා නම් අනිත්‍ය වෙනස් වෙනවා නම් ඒකාකාර නැත්තම්. ඒකවලට සැක නැත්තම්. අර මේ හිතේ පහළ වෙන කෙදෙනට විඥාන ස්වභාවයක් කියලා දකින්නවා මිස ඒක වස්තුවක් කියලා ගන්න බෑ. ඒ විඥානයේ පහළ වෙන දේවල් වලට වස්තු සංකල්පයක් දෙන්න පුළුවන්ද? රූපේ නිරන්තර අනිත්‍ය නම්. රූපේ වෙනස් වෙන එකක් නා. නිත්‍ය රූපයක් නැත්තම්. නිත්‍ය රූපයක් පිළිගන්නොත් දෙන විඥානයේ ගෘහය වෙන්නේ ඒක. බලන්න ඕගොල්ලන්ට මතක් වෙනවා ඕනම දෙයක් මතක් වෙන එකට අපි අහු වෙලා යන්නේ. ඒක වස්තුවක් කියලා පිළිගැනීම තුරනේ. ඕනම දෙයක් මතක් වෙනකොට අපි ඒක පැවැතිලා යන්නේ. ඒකට රූප ස්වභාවයක් රූපයක් කියලා පිළිගත්ත නිසානේ. ඒක මනසේ භාවිතා වෙච්ච රූපයක් නෙවෙයි වෙනව මිස රූපේ යථාභූතය මොකද්ද? අනිත්‍ය. අතරමදාවේ යථාභූතය අනිත්‍ය. අර වඩපු නිත්‍යයක් නෑ විතරේ. වඩපු විතරක් නෑ විතරේ විතර කියලා. නැද්ද? වඩපු කුජලෝ ඉන්නවා දේවල් තියෙනවා කියලා මතේ නැහැ කියන්නේ. මනසට මතක් වෙන්නේ. ඒක අවිද්‍යාවෙන් වෙලිච්ච එකක්. අයොන් සම්බන්ධකාරයක් නේ. එන්තා රූපේ ගලනවා අනිත්‍ය බව හොඳට පැහැදිලිව විඥාණයට ගෘහයක් නේ. මතක් වෙනවා.
නමුත් මතක් කරනවා විඥානයට වාසය කරන්න බැරි. පුළුවන්. ඒක විඥාන ධාතුවක් නිසා එයාට පැවැත්මක් නෑ. එතනින් යහට. නේද? විඥානයට පැවැත්මක් දෙන්න බෑ. ඒකම තමයි අපි කිව්ව ස්පර්ශ නිරෝධය. ස්පර්ශයක් වෙනවා සිද්ධ කියලා. ඒක හේතුවනේ. හැබැයි අර ඇහැටවත් රූපේ තමයි නිත්‍ය භාවයක් දුන්නකොට පස්ස නිරෝධයක් වෙන්නේ. පස්සේට ඊළඟ පියවරට යන්න බෑ. වේදනාව පැත්තට යන්න බෑ. තණ්හා පැත්තට යන්න බෑ. නේද? උපාදාන පැත්තට යන්න බෑ. ඒක හිතන්නේ දැන්. මොකද ගලයනේ හැම වෙලාවෙම මස් අර හැම ගැලවිලා තියෙන්නේ. නේද? ඒ හැම ගැලවිච්ච ගවයා වගේ තමයි සමාන කරපු නිරන්තරයෙන් ආයතනයි ස්පර්ශයෙන් වෙනවා. ස්පර්ශ නොවෙච්ච වෙලාවක් නෑ. නේද? හැබැයි ඒක තියෙන ස්පර්ශයක් නෙවෙයි තිබිච්ච ස්පර්ශයක් නෙවෙයි වර්තමාන හේතුන්ගේ සකස් වෙන්නේ. මේ මොහොතේ යමක්ද මතක් වෙන්නේ එතරම් බලන්න. මතක් වෙන්නේ වැරදි මොනවා නෙවෙයි මතක් වෙන පසු තියෙනවා නෙවෙයි මතක් වුණ එකේම හේතු දකින්න. කොහොමද මේ මතක් වුනේ? මොකද්ද මේ මතක් කියන්නේ යථාර්ථය? කවදාවත් මතකයේ ඉන්න ටිකක් නෑ මොකද අතීතේ නිරුද්ධ නිසා. මතක් වෙනවා. මේ පෙරසිද්ධියක් මතක් වෙනවා නෙවෙයි. දැන් මොකද අපි කරන්නේ පෙරසිද්ධියක් කියලා. පෙරසිද්ධියක් කාලේ හම්බෙන්නේ. දැන් මතක් කරගෙන පෙරසිද්ධියක් කියලා කරගෙනවා. එතකොට අපි මේකට තරහා යන්නේ අර ක්ලේශයක් විදිහට උපදින්නේ. පෙරසිද්ධියක් පෙරසිද්ධියක් බවට නැවත රැඳෙනවා. ඒ නැවත රැඳෙන්නේ පෙරසිද්ධියේ විරුද්ධ බව වර්තමාන හේතුන්ගේ සකස් වෙච්ච මේ මනෝවිඥානය කියන නොදැක් බව. ස්පර්ශයක් වෙනකොට ස්පර්ශයේ නිමිති අසයි රූපේ ප්‍රත්‍ය චක්ක විඥානය හටගෙනවා. විඥානය හටගන්නවා කියන්නේ විඥානය හටගන්න තැන සංඥා ස්කන්ධයෙන් හඳුන්වා දීමක් වෙලා තියෙනවා විඥානයට. සංඥා ස්කන්ධයෙන් හඳුන්වා දුන්න දේ තමයි විඥානය දැනගන්නේ. කොහොම විඥානයක් පහළනවා ඒක ස්කන්ධ පහම තුන. විඥානය කියන එක දැනගන්න බෑ සංඥාවේ කෘත්‍ය වෙලා නැත්තම්. සංඥාවෙන් කරන්නේ මොකද්ද? හඳුන්වා දෙනවා. විඥානය දැනගන්න. අපි හඳුන්වන්නේ මේ වගේ ආවෙත් කියලා. කාටද? ඒ සංඥාවේ කෘත්‍ය. විඥානය ආයෙමද කියලා දැනගන්නවා. ඒක විඥානයක් යම්තනක පහළ වෙන්නේ සංඥාව කැටුවයි. සංඥාවකින් මේ සංඥාවේ විඥානයේ පහළට විදියුම අනිවාර්යයි. මොකද ස්පර්ශය ප්‍රත්‍ය වෙනකොට ස්පර්ශය සකස් වෙනකොට ඔය ස්කන්ධ පහක් උතන් සකස් වෙලා. මේක ගන්න බෑ. අවතර පෙරක් වුණාට අපි දැන් තෝරගන්න ඉන්නේ. තෝරගන්න බෑ. ඒ නිසා ස්පර්ශයේ කෘත්‍ය හරියට අවබෝධ වුණොත් අර විදීමේ තණ්හා ස්වභාවයෙන් යන විදීම වලකවන්නේ. ඒ තණ්හා ස්වභාවයෙන් යන ස්පර්ශය පිළිගන්නේ. නේද? තණ්හා ස්වභාවයකට අපි නිවිතපත් වෙනකොට අපි සංඥාවකට රැවටිලා ස්පර්ශයට රැවටිලා සංඥාවේ වගේ සංඥා ස්කන්ධ පහළ වෙනවා. නමුත් මේ හේතුන්ගේ සකස් වෙච්ච ස්පර්ශයෙන් අපිට මේ හිතේ මේව පෙනෙන්නේ ඇහෙන්නේ දැනෙන්නේ පෙර තිබුණු දෙයක් නෙවෙයි පසුව තිබුණු දෙයක් නෙවෙයි වර්තමාන හේතුන්ගේ සකස් වෙන්නේ. දැන් අපේ මනසේ නැද්ද අර හේතුවල් තියෙනවා. ඒ වැටිලා තියෙනවා. අපේ දේවල් නවල් තියෙනවා. අපේ නෑ දේවල් නවල් ගන්නවා. කොහොමද අපි නැති හිතේ? මොකද කියන්නේ? ඈ? බබේ.
තියෙනවද තියෙනවයි කියන මතයකට වැටෙනවා. දැන් ඔයගොල්ලෝ මේ බණහන් දැවිලා එනකොට ඊවල වල ආවුල ඉන්නවා. ආදි වශයෙන් මානසික පස්තලයක් තියෙනවා නේ. මේ පස්තලය සැබෑ එකක්ද මානසික සකස් වෙච්ච භාවයද? සමහරවිට බාහිරායච එකක් කොහෙන්ද? එහෙම එකක් කොහෙන්ද? ඒක හරි. අනාත්ත කියන්නේ හරි. බාහිරායච එකක් කොහෙද තියෙන්නේ? මතකයක් කොහෙද? අපි එහෙම එකට ආයෙත් අරණ මතයට අලුස්වාර දෙනවනේ. එහෙම එකක් නැහැ. අපි රැවටෙනවා හිතේ පහළේ සංඥාවට එහෙම ඒකමයි කියලා. මතක් වීමක් නෙවෙයි මේ කතාව. උදාහරණ වදාළේ අර විවිධ රජුරු බුදුහාමුදුරන්ගේ ඇහැරුවා ස්වාමීන් සියලු සංස්කාර අනිත්‍යයි. කර්මය විතරක් ඇයි අවිනාශීව පවතින්නේ විනාශ නොවි. සියලු සංස්කාර අනිත්‍යයි. කර්මයෙන් විනාශයක් මොකදේ? ඒක බුදුහාමුදුරන් යම් පුරුෂයෙක් සීලයක් දකිනවා. හරි? සීලෙන් අවදි වූ විට සීලෙම මතක් වෙනවා. සීලෙන් අවදි වුණාම සීලෙ ඉවර නැද්ද? දැන් දිනකට ආන්නේ අව කොහොමද මතක් වෙන්නේ? ආනි ඒ වගේ මේ කර්මයේ අවිනාශයක් තියෙනවා. මතක් කිරීමේ ස්වභාවයක් තියෙනවා. අපි ඒක වැටීම නිසාම මේක කර්මයක්. හරිද? ඒක අවිද්‍යාව ප්‍රත්‍යවලමයි කර්මයක් නේ. එතකොටද දැක්මට හේතුත්පත්යෙන් හටගත්. يعني හේතුත්පත්යෙන් හටගත් බව දැක්ම එතන ඇති වෙන එතකොට. එතන ඇති වෙන කර්මක්ෂය. ඒකට තවදුරටත් අගයක් නෑ. තවදුරටත් ඒකට වේදනාවක් තියෙන්න බෑ. ඒ මතක් වීම නොවෙනවා කියන එක නෙවෙයි මතක් වීම වෙනවා. හැබැයි මතක් වෙන එකේ ස්වરૂපයට අපි රැවටෙන එකම නිරන්තර වෙන්නේ. අනේ අපේ අම්මා අනේ තාත්තා කියලා නේද? ඒගොල්ලෝ මේ නියම අපි ඒකට විදේ ප්‍රකාශ කරනකොට රැවටෙනවා. එතන වේදනාවක් හට ගන්නවා. හරි? දැන් ඊළඟ කියන්නේ මොකක්ද? රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය. ඒ කියන්නේ ඒකට ඒ මතක් වෙනකොට රාගය පවත්තන්න බෑ, ද්වේෂය පවත්තන්න බෑ, මුලා වෙන්න බෑ. එහෙම වෙන්න නම් මතක් වෙන එකක් පමණයි කියලා දකින්න ඕනේ. පැරණි දෙයක් මතක් වෙනව නෙවෙයි. එතකොට එහෙම ආව හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒක සිහි වෙන්න ඕනේ. ඒක සිහි වෙන එකම බෑ දැකලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මොනවාරි මතක් වෙනකොට ඒ දවස්වල අපි ටීවී එකේ කවුරුහරි දේශනාවක් කරනවා. කවුරුත් ඒක අසින්නු නෑ. අපි දන්නවා හේතු යෙදিলা ඒකේ තියෙන උපකරණ ක්‍රියාවලිය කරා ඒ ටීවී එකේ වැඩසටහන ඉදිරිපත් වෙනවා. ඒකේ අනාත්ම නැද්ද? ඒකේ සත්‍යයක් නෑ බුද්ධියක් නෑ නේද? අනාත්මයි නේද? හේතුන්ගෙන් රහසෙන් විදුලිය ඕනේ. වැඩසටහන ඉදිරිපත් වෙනවා. ඒ රූපාවලියේ තියෙන හේතු ක්‍රියාකාරීත්වය කරා අපිට යමක් මතක් වෙනවා. මේකේ උපකරණ ක්‍රියාවලිය කරා නෙවෙයි මතක් කිව්වේ. අපිට යමක් මතක් වෙන්නේ උපකරණ ක්‍රියාවලියක් මේකත් නැද්ද? හරදවත්තු සම්බන්ධ නැද්ද? වර්ධන හරදවත්තු කියනවා මොලේ තියෙන මේ ඉන්ද්‍රියන් අවයවයන් ක්‍රාන්ති ඔය ඔක්කොම දායක කරන නේද? යමක් මතක් වෙන්නේ. යමක් මතක් වෙන්නේ ඔක්කොම දායක නැද්ද? ආස්වාදසත් දායක නැද්ද? ඔක්කොම ක්‍රියාකාරීත්වය හරහා නෑ මතක් වෙන්නේ. අරකට කරන්නේ මොන මේකට ශක්තිය ඕනේ. ඒකටයි ආහාර උස්ම ක්‍රියා කරන්නේ. දෙවිලි විකාශ. එතකොට මේ උපකරණ ක්‍රියාවලියක් දායක කරලා නොවේ අපිට අතීතේ මතක් වෙන්නේ. මොනෝසෝදයක් මතක් වෙන්නේ. අපිට මතක් වෙනවා ක්‍රියාවලිය බලයක්. ඒක දැකින් නැතුව නැතන කතා කරා. මේ ක්‍රියාවලිය කියන මොකක්වත් නැතුව ඵලයට අපි දැනෙනවා හේතු දකින්නේ. හේතු සමග ඵලය දැක්කොත් අනාත්ම. එනම් මතක් වෙන කෙනෙකුත් නැහැ මතක් කරන දෙයක්වත් නැහැ. අර කීවේ ඒ වගේ. ඔක අපි කතා කරන්නේ කවුරුන්නේ? ඒ වගේ මතක් වෙන කෙනෙකුත් නැහැ මතක් කරන දෙයක්වත් නැහැ.
අර ක්‍රියාවලිය කරහා ආස්වාදය වැඩ කරනවා ආහාර දිරවනවා මේක වෙනහම වරදවත් ක්‍රියාව වෙනවා මොනේ ආදියාව ඒ අස්තේරය සිහිවීම වෙන්නේ අපිට ඒ සිහිවීම වෙන්නේ අපිට නෙවෙයි හිතකට ඒක තමයි අපි කියන්නේ මනෝ විඥානය ඒ තුන්ගේ සකස් වෙන ඵලය වෙනකොට මට මතක් වෙනවා ආයෙ කියන ගණයෙන් ඉවත් වෙනවා පස්සෙන් හොදේ පස්සෙන් හොදේ කියන වචනේ අදහස එතන අවිද්‍යාවත් සමගමයි ඒ නිරෝධය එතන. ඒකේ තුන වැරදි පිළිගැනීමත් සමගමයි කරන්නේ උත්තරේ. මට මතක් වෙනවා කියන ගණේ උත්තර යන්නේ නැහැ ඒකට. මතක් වෙන කෙනෙක් නැහැ. ඔව්. හේතු වලින් යන්නේ. හේතු වලින් වේදනාවේ සිහිවීම වෙන්නේ. මතක් වීමද? අයි මානසද? මානසද මතක් වෙන ධම්ම. පෙර ජන්මය හදන්නේ මනස ධර්ම ප්‍රති මනෝවිඥානය හට ගන්නවා අපි හේතු වශයෙන් තවදුරටත් ගන්නවා ආහාර හුස්ම ආදී මේ ඔක්කොම ක්‍රියාවෙන් ඕනේ මතක් වෙන්නේ ප්‍රධාන වශයෙන් හේතු දෙකයි දේශනා කරන්නේ මනසට ධර්ම ප්‍රති මනෝවිඥානය එළියදී නෙමෙයි එතකොට දැන් මනසට ධර්ම ප්‍රති කියනකොට මතක් වෙන්නේ හේතුවක් තිබිච්ච එකනේ ධම්ම කිව්වේ. අපිට හේතුවක් තිබුණේ අපි සත්වබුද්ධ ආත්ම සංඥාවෙන් ජීවත් වෙනවා. අතහැරුවේ හේතුනේ අර ධම්ම දේවල් බවටපත් උනේ. හරිද? මම තමයි රැකියාව කළේ. මම තමයි විවාහ වුනේ. මම තමයි ගෙදර හිටියේ. මම තමයි ඉස්කෝලේදී. ඒකට සත්වබුද්ධ ආත්ම සංඥාවෙන් කීකල දේවල් අවිද්‍යාව සහගතව කර්ම කෝණයපත් වුණානේ දැන් මතක් වෙන්නේ. ඒවට ධම්ම කියන්නේ එතකොට දේවල් නොවනේ හේතු දේවල් වලට පත් වෙනවා මනෝවිඥානය. ඒක දේවල් නේ ධම්ම කියන්නේ. මොකවත් නැහැ. ඒ මතක් කරගෙන හේතු වල දේවල් නැහැ නේ. නේද? දේවල් නෙමෙයි. මතක් කරගෙන හේතු නෙවෙයි. ඒක දෙයක් බවට පත් කරනවා මනෝවිඥානය. මට මතක් වෙනවා ඉස්කෝලේ ගිහින් කියන අනන්න පුළුවන්. සතු වෙන්න පුළුවන්. දේවල් නොවනවා දේවල් බවට පත් කරගන්න. අනන්න පුළුවන් වෙන්න පුළුවන්. තරගන්න පුළුවන්. මනෝවිඥානේ ඔව් මොකද යා පංචේන්ද්‍රයන් තුළ හේතු ප්‍රත්‍ය දැකලා නැත්තම් එතන පංචේන්ද්‍රයන් තුළින් හේතු ගැටලා විඥානේ පාලනකොට යා පිළියරන් තියෙන මනසේ ඉදිරියෙන් හම්බෙන්නේ දෙයක් කියන එකනේ. ඇසක් තියෙනවා රූපයක් තියෙනවා කියන දෘෂ්ටියේ ඉන්නේ. ඒ නිසා එතන ඒක ධම්ම වෙනවයි කියන්නේ. නිත්‍ය වසක් තියෙනවා නිත්‍ය රූපයක් තියෙනවා කියලා පිළිගැනීම තුළ හම්බුනේ නේ මට මේ හම්බෙන්නේ ආවලා කියන මතයකට හිතපත් වෙනවනේ. එතකොට මේ ආවලා කියන මතය ධම්ම තමයි. ඔව්. ඒකදී වට පැවැත්මක් කියලා තියෙනවා. දේවල් වල කියන ආත්ම සංඥාවක් කියලා තියෙනවා. උනේ නෙමෙයි. ඔව් ඒක මනෝවිඥානය. ඔව්. ඔව් එතකොට හේතු ඇති නිසායි ඵලයක් හටගන්නේ. හේතු ඇති නිසායි ඵලයක් හටගන්නේ. කිව්වෝ. හේතුවයි ඵල වෙන්නේ. දැන් හේතුවක් ඇති නිසානේ. දැන් ඉස්කෝලේ යන කාලේ කියන අපි කතා කරනකොට අපි කාටවත් ඉස්කෝලේ යන කාලේ හේතුවක් පැවැදිනවා නේ. හේතුවක් ඇති නිසානේ අර මතක් වුණා. දේවල් කියන එකක්. ඒක තමයි දේවල් කියන්නේ. ඒක දේවල් නෑ. ඒක දේවල් කරගත්තා. අවිද්‍යාව. ඒ මතක් කියනවා. වර්තමාන සිදුවීම. අතීතයක් හම්බෙන්නේ නෑ. ඔව්. එතකොට දේවල් නොකරගෙන අපි කොහොමද දකින්නේ? ඒ මතක් කියනවා. හේතු ප්‍රත්‍ය නැටගන්න සංස්කාර නැත්නම් ස්පර්ශ. හේතුගේ සකස් වෙන ස්පර්ශ. එතකොට ඒක අනාත්ම වෙන්න ඕනේ. ඒක අනාත්ම වෙන්න ඕනේ. රූපේ සමාන වෙන්න ඕනේ. වේදනාව සංඥාව ආදී ස්කන්ධ ටික අනාත්ම වෙන්න ඕනේ. ඒ අනාත්මය තුළ ආත්ම වෙනදාම විලක් නෑ. අනාත්මයේ හේතුන්ගෙන් සකස් වෙච්ච බව හිතීම තුළ.
පිළිවීම තුල එක එක විග්‍රහ කරන්න ඕනද එක ඉරකේ කොටස් 10කට කරුවත් ඉරටම නෙවෙයි. එක ඉරකේ කොටස් 10කට 15කට කරුවත් ඉරට වෙන්නේ. දැන් මේ කොටස් ගොඩක්ද ධාතු හතරකද? ධාතු හතරේ මේ විවිධ මුට්ටි. මැටි ගොඩේ විවිධ මුට්ටි වගේ. ධාතු හතර එකයි. ඒ නිසා විවිධත්වයක් ඕනද? විවිධත්වය තුල අර ඒකත්වය නැද්ද? විවිධත්වයේ තුල කොටස් දෙකලා විවිධතාවට සියල්ල තුල අර ඒ නැද්ද? පළමුවට ගොඩ. ඒ ඔක්කොම පටවියක්ම තේජ වර්ණ ධාතු අතරේ සතහන. වදනවා. ධාතු අතරේ ක්‍රියාකාරීත්වය තුළ එක වර්ණයක් එක සතහනකට වෙනස් තව වර්ණවලන්නේ. ඒක ධාතුන්ගේ විෂමතාවය. මේ ධාතු නාමත්වයේ තුළ සංඥා නාමත්වය. සමස්තය වශයෙන් ගත්තහම අපි දැන් මෙතෙන්ද පොදුවේ කියන්නේ මේ ධර්මශාලාව කියලා නම් අපි එක එක නමකට කතා කරන්නේ නේද? ධර්මශාලාව. කට්ටියනේ වගත්තයි ධර්මශාලාව. දැන් මෙතන ගෝචර රූපේ වෙන්නේ ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය සකස් වෙච්ච වරවද. එහෙනම් අපිට විවිධත්වයක් ඕනේ නැහැ එතන. අපිට පොදුවේ වරන්න වෙයි. යලිත් දිහා නොබලා කන්නාඩියට ඇල්ලුවා නම් කන්නාඩියේ යමික් ප්‍රතිබිම්බ කරනවා නේ කරන්නේ. කන්නාඩිය පුදුවේ ප්‍රතිබිම්බ ගත වෙලා. සමස්තයක් වශයෙන්. නේද? ඒ වගේ ඇහි ප්‍රතිබිම්බ ගත වෙලා. මේක එතකොට ඒක අපි ඉන්නේ වශයෙන් දකින්නේ නැහැ. ඇයට ගෝචර වෙන්නේ හේතුවයි. එතකොට ඇහැ අනුකරණ විඥානය. මේ තුනේ එකතුවට කියනවා අපි ස්පර්ශය. එතකොට දැන් මෙතන මම ආරාමයේ ඉන්නවා කියන ආරාමයේ ඉන්නවා කියන මේ ස්පර්ශය හේතුන්ගෙන් සකස් වෙච්ච එකක් කියනවා පැහැදිලි වෙන විදිහට. කොට මෙහෙම එකක් නැති වෙනවා. මේක සකස් වෙච්ච එකක්. හිතේ සකස් මනසේ සකස් වෙච්ච එකක්. ඉතින් ඒක එන්න රූපයට හැරෙන්න ඕනේ. නේද? ධාතුවත ද්‍රව්‍යයත් ඒක අතහැරිද අනිත්‍ය ආදී ධාතුන්ගේ යථාභූතය එළිවෙන්න ඕනේ. ඒකයි අර සූත්‍රයේ තියෙන යථාභූත ධාතු. ඒ යථාභූත, රූප යථාභූත, විඥාන යථාභූත, ස්පර්ශේ යථාභූත. ඉස්සලා නේදන ඒවා සම්බන්ධයෙන් වෙන්න ඕනේ. මේ ධාතුන්ගේ විසමතාවයන් උඩ නානත්වයක් තිබුණාට ඒ නානත්වය තුළ ඒකත්වයක් තියෙනවා. මේතල නැති බව. එකක් කණකින් මේ කරන්න බැරි ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. පැහැදිලිද? දැන් මේ පොළොවේ ගන්නේ මේක බව. මේක ගන්නේ පොළොව බව. පොළොවේ සාරයම මේක කියන්නේ. මේක සාරයම පොළොවේ. මේක දිලා ගිහින් තමයි පොළොව හැදෙන්නේ. පොළොවේ අනිත්‍ය වෙන අන්තර සුරතර තමයි මේක හැදෙන්නේ. මේ දෙක එකක් නේ. අපි දෙකක් කරන්නේ අපිනේ. හිතන්නේ අපි. මේ දෙක නෑ පොළොවේ නෑ කියලා එවනේ. හිතක් කරා නෙවෙයි දෙකක් කියලා. පොළොවේ වැඩි ගොඩක් කරගෙන දැන් පොළොවේ උඩ නැති උඩ කියනවා නේ. පොළොවේ නෙවෙයි දැරෙති උඩ. ඒ වගේ අපේ මේ ශරීර මේ මහ පොළොව ඒ සියල්ලම අපි අපෝ තේනවා. ඒවම ඒ සියල්ල තුළ ඒ ඇත ධාතු අතර. තියනවා නෙවෙයි නෑත් නෙවෙයි. ක්‍රියාකාරීත්වය. ඔව්. අදුස්සමාන ආශ්චර්යවත් ක්‍රියාවලියක් ඇත මේ විශ්වයේ. ඒ අදුස්සමාන ආශ්චර්යවත් ක්‍රියාවේ අංශ තමයි අපිට එකකට වෙනස් එකක් තියෙන්නේ. ඒ ක්‍රියාවල අංශ. උපුරුකව කැඩලායි කොහොමද තිත්තයි. නේද? අදුස්සමාන ආශ්චර්යවත් ක්‍රියාවලියක් ඇත. සතර මහා ධාතුන්ගේ. ඒ ක්‍රියාවලියේ නිබඳන අංශ වෙනවා. නේද? කඩදාසියේ දුච්චකවම අපි කියන්නේ විනාශ වුණාද? අනුයුතුමයි නැගිටින්නේ නැද්ද? අර විනාශ වෙනකොට විනාශ කරන්නේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියට අවුලක තමයි පිච්චෙන්නේ ඒක.
එතකොට දුමාගන්නේ ඇති වුණා. ආල්ටි විදිනකොට නැති විනාශ වෙන්නේ නැහැ. බ්‍රහ්මසේ විවෘත පිටි හිටියා. මේ ක්‍රියාවලිය නිරන්තරව එකක් වෙනස් වෙනකොට තව එකක් විතර වෙනවා. ක්‍රියාවලිය. ඒක නේද? අදුස්සමාන ආශ්චර්යමත් ක්‍රියාවලිය ඒක අදුස්සමානයි. ධාතු විද්‍යාව. විද්‍යාවය කරන තමයි දැනගන්නේ. විඥානය කරා දැනගන්නකොට අසත්‍යත රූපයක් ඇත කියලා කොටස් කරලා විඥානයේ කොටස් කරුවේ හේතුුනේ ඉක්දුවට තමයි පස්ස කියලා කියන්නේ. ඒ පස්ස කියන සකස් වෙච්ච එක. මේක නෑ. සකස් වෙච්ච ලෝකයකට අපි සැරේයක් කියලා නේද? හිතේ මනසේ සකස් වෙන ස්පර්ශ ලෝකයේ අපි ලෝකේ කියලා ගන්නවා. ඒක සකස් වෙච්ච එක. සකස් වෙච්ච එකක් මම හිලිවීම තුලම වර පෙරපොතේ මහටගෙන නිරුද්ධ වෙනවා කියන එක කියනවා. ආදී ආයතන උත්පත්තිය. එතකොට තියෙන ලෝකේ ජීවත් වෙනවද? ඒනයි සකස් වෙනවද? ඒනයි සකස් වෙනවා. තියෙන ලෝකේ ජීවත් වෙනවා. ඒ විලාවේ ඇහි සකස් වෙන ලෝකේ. ඒ විලාවේ ආයතන වල සකස් වෙන මේ ලෝකේ. ඒකයි ලෝකයයි සමුදයයි විරෝධයයි මාර්ගයේ උතුමයි. මනසක් සහිත. මේ වගේ අපි ඈතට ගිහිල්ලා බෑ ආයෙ මුලට ඉන්න ඕනේ. අපි එහෙන් කෙලවරුණා ආයෙ මේ ලෝකේ ඇද කියන හතරට පෙරෙන්න නොදී විතර විතරනා වෙන්න ඕනේ. එහි යථාභූතයේ මේ විදිහයි රූපේ යථාභූතයේ මේ විදිහයි විඥාන යථාභූතයේ මේ විදිහයි කියන වචන ස්පර්ශය වෙනවා නේද? ඒ වගේ යථාභූතයේ හෙලිවෙන්න තමයි අර පංච උපාදානස්කන්ධයට ওই පංච උපාදානස්කන්ධය කොහොමද? අර ස්පර්ශය තමයි. ඕකේ? පංච උපාදානස්කන්ධය. අපි චේතන ගිවිවර යනවා නේ. මේක හේතුනේ සකස් වෙච්ච එක තමයි වෙනස ගන්න ඇලිලි ඉන්නේ කියන එක දකින්න ඒක අපි චේතන. ඒක පවත්තන්නේ. දර්ශනේ නොලැන දෙන්නේ ඒක ලියහා ගන්න. මේක ලියහා ගන්න තනියෙන් බැරි නිසා තමයි බුදුරේ ලෝකේ පහළ වෙන්නේ. ඒ නමුත් අවස්ථාවෙන් අපි ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ලයි පහයි ඉස්සෙල්ලා ලයි පොරසියම දනාම අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ දේශනාව සාකච්ඡාව ශ්‍රවණය කරලා ලබාගත්තා වූ යත්නමාන කුසල සම්පත්තිය අපට මේ කම්ම කියලා දුන්නු උතුම් ගුරු දේවයන් වහන්සේලාට අනුමෝදන් වේවා. අපිත් එක්ක වාසය කොට අපවත් කියලා දාන ස්වාමීන් වහන්සේලාට ඒ වගේම සාසනයේ කපී සිටින සියලු ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුවය සැලසේවා. ඒ වගේම අපවදාගත දෙමව්පියන්ට බුදුරුන් වැඩිහිටියන්ට මේ උත්තර ශක්තිය අනුමෝදන් වේවා. ඒ වගේම මේ පුණ්‍ය භූමියේ අපට පූජා කළ අපේ ශාස්ත්‍රීය කටයුතු වලට ලබා දුන්න අපේ කටුවාවල අපේ මහත්මා අතුලේ පවුලේ සියලු දෙනාටද මේ කුසල ධර්මයේ අනුමෝදන් වේවා. මේ දෙමව්පියන්ට අනුමෝදන් වේවා. ඔබ හැම දෙනාගේ පරලෝකීය දෙමව්පියන්ට වැඩිහිටියන්ට අනුමෝදන් වේවා. මේ හැම දිනාටම ප්‍රණාම වෙවි බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍ර සේවනයේ සැලසේවා. සද්ධර්මයේ අසුරටපත් වේවා. සසර දුකින්දී උතුම් නිවන් අවබෝධයේ පිණසම මේ පුණ්‍ය ශක්තිය හේතු ආසනාව වේවා. ඒ වගේම අපේ පින්වත් කල්යාණ මහත්මයාගේ